begin with the 9th session of our bird study lecture series, which is conducted by the Zoologist Association of University of Sri Jayewardenepura. As per usual, the lecture will be conducted by Mr. Moditha Hiranyakodikarachi, who is an expert bird watcher with immense knowledge related to the said field. Today also, he'll be sharing another interesting piece of knowledge with us. So, I cordially invite Mr. Moditha to begin the session. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ මම කියන එක ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. ඕකේ. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මම හිතන්නේ හැමෝටම ප්‍රසන්ටේෂන් එක ෂෙයා වෙලා ඇති. ෆෝක්ස් ඒ කියන්නේ ගොඩක්ම ඊගට්ස්ලා, හෙරන්ස්ලා සහ ස්ටෝක්ස්ලා කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් කොක්කු කියලා කියන්නේ අපිට හම්බ වෙන ගොඩක් මේගොල්ලෝ ඔක්කොම වගේ වෝටර් බර්ඩ්ස්ලා ගොඩක් ඉන්න කට්ටිය. අපි එකින් එක බලමු. මේකට මම අයිබිස්ලා, ස්පූන්බිල් සහ ෆ්ලෙමින්ගෝසුත් දාලා තියෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්නේ ස්පීසිස් පොඩ්ඩ ඉන්න නිසා අයිබිස්ලයි ස්පූන්බිල් සහ ෆ්ලෙමින්ගෝස්ලා දාලා තියෙනවා. එතකොට මෙතන ඕගොල්ලන්ට පේන්නේ මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකට දාලා තියෙන්නේ ස්පූන් බිල් කෙනෙක්. එයාට ඒ ස්පූන් බිල් කියන්නේ කියලා මේ පේනවනේ හොට නිකන් හැන්දක් වගේ තියෙන්නේ. මාළුවෙක් තමයි අල්ලගෙන ඉන්නේ මේ විදිහට. ඒගොල්ලෝ හරිම මේ ස්පීඩ් එකෙන් මාළුවට හක් ගාලා අල්ලලා කටට දාගන්නවා. මේ වගේ ඉතින් කුරුල්ලගේ සයිස් එක පේනවා. ඉතින් බොහොම පොඩි මාළුවෙක් ඉන්නේ. නමුත් මේ වගේ විනාඩියකට 10ක් 12ක් අල්ලනවා. පොඩි මාළු. ඒගොල්ලෝ ඒ විදිහට තමයි ෆීඩ් කරන්නේ. රයිට්. හරි. එහෙනම් අපි පටන් ගමු ප්‍රසන්ටේෂන් එක. මුලින්ම අපි බලමු ඊග්‍රස්ලා. නැත්නම් සුදු කොක්කු, සාමාන්‍ය කොක්කු කියලා අපි හඳුන්වන්නේ ඊග්‍රස්ලා අපි බලමු. එතකොට මේගොල්ලෝ ගොඩක් වේඩින් බර්ඩ්ස්ලා. ඒ කියන්නේ වතුරේ තමයි ගොඩක් වෙලාවට ගොඩක් වැඩිපුර ජීවත් වෙන්නේ වතුරේ. සහ මේගොල්ලොන්ට අපි දන්නවා දිග කකුල් තියෙනවා සහ දිග බෙල්ලක් තියෙනවා. නෙක් එක ගොඩක් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. ඒගොල්ලෝ මෙහෙම අකුලගෙන ඉන්නේ එස් අකුර හැඩයට මේව කරලා. ඔයගොල්ලෝ හැමෝම ඊග්‍රස්ලා කිව්වහම දන්නවා මේ මොනවා වගේද කියලා. නමුත් ස්පීසිස් එක වෙන් කරගන්න එක තමයි අපේ ප්‍රධාන අරමුණද. ඉතින් මේගොල්ලෝ ගොඩක්ම කන්නේ මොකද ඉන්න හැබිටට් එකේ ඒ වගේ සතුත් කරනවා. ඒ වගේම ගෙම්බෝ, සමහරවල් කක්කුට්ටෝ සහ සමහර ලොකු ඊග්‍රට් ස්පීසිස් ඉන්නවා. ඒගොල්ලෝ ආහාරයට ගන්නවා පොඩි මැමල්ස්ලා වුණත් සහ සමහර වෙලාවට අනිත් බර්ඩ්ස්ලා ගොඩක් වෙලාට සමහරවල් පොඩි ඉන්න අනිත් ඉන්න වෝටර් බර්ඩ්ස්ලාගේ පැටව් ඉන්නවනම් ඒගොල්ලොන්වත් සමහර වෙලාවල් වලට කනවා අල්ලගෙන ඊග්‍රට්ස්ලා, ලොකු ඊග්‍රට්ස්ලා. ඊළඟට මේගොල්ලෝ නෙස්ටිං කරනකොට කමියුනල් නෙස්ටිං කියන්නේ ගොඩාක්
පෙයාස් එකට තමයි නෙස්ට් කරන්නේ. එක ගහක ලොකු සම්පූර්ණ නෙස්ටිං රූස් ට්‍රී එකක් අරගෙන ඒකේ ලොකු කෝටු කෑලි ගොඩ ගහලා සාමාන්‍යයෙන් ටිකක් පිළිවෙලට, නමුත් ගොඩක් පිළිවෙල නැහැ නෙස්ට් එක. පොඩි ෂැලෝ වයිඩ් නෙස්ට් එකක් තමයි හදන්නේ. එතකොට ඉග්ලට්ස්ලා ගත්තාම මේකේ ඉන්න ස්පීසීස් වලින් ඔක්කොමලා ගොඩක් අය රෙසිඩන්ට්, දෙන්නෙක් මයිග්‍රන්ට්ස්ලා. අපි බලමු එක එක්කෙනා බලනකොට ඒ කවුද. එතකොට මේ තමයි අපිට ඉන්න ස්පීසීස්. median nigret, different එතකොට different තමයි හැබැයි white morph Excuse me, sir. මෙයාගේ size එකෙන් ඔව් excuse me sir get the මේ voice එක නිකන් කැඩි කැඩි එනවා මොකක් හරි ෂුවර් කියනවා දැන් කොහමද දැන් හොඳයි සර් මම හිතන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පොඩි ෂුවර් එකක් දැන් හොඳයි සර් දැන් එනවා එතන පොඩ්ඩක් මේ දවස් ටිකෙන් පොඩ්ඩක් right okay හරි මේ great trigger තමයි ලොකුම එක්කෙනා එතකොට එයා අයිඩෙන්ටිෆයි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේනි සයිස් එක. නමුත් සයිස් එක සමහරවිට තනියම එයා විතරක් නම් ඉන්නේ අපිට එච්චර පේන්නේ නැති වෙන්න පුළුවන්. කියන්නේ අපිට approximately ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න මෙන්න මේ මම මෙතන පෙන්නලා තියෙනවා බිල් එකේ ගේප් එක. එහෙම නැත්නම් ගේප් එක කියන්නේ බිල් එක ඇවිල්ලා ඉවර වෙන තැන බිල් එකේ කියන්නේ යාගේ මවුත් එක ඉවර වෙන තැන ගේප් එක. එතනින් තමයි ඕපන් වෙන්න ගන්නේ මේ මැන්ඩබෙලිස් දෙකේ මේ එජ් එක පහු කරගෙන යනවා හැබැයි. right? බලන්න අපි ඉන්න මම ඩ්‍රෝ කරලා පෙන්නන්නම්. දැන් මෙතන අපි ගත්තොත් එහෙම එජ් එක මෙතන ඉඳන් පල්ලෙහාට එන්නේ. බලන්න එතකොට ගේප් එක හැම වෙලාවෙම මේ එජ් එක පහු කරගෙන යනවා ගේප් එක එළියට. හරි මං හිතන්නේ ඔයගොල්ලොන්ට ඒක තේරෙන්නේ නැති. ගේප් එක හැම වෙලාවෙම මේ තමයි ගේප් එක. මේ තියෙන ගේප් එක. හරි ඒක බලන්න ඇහි මේ පහලට රේඛාවක් ඇඳොත් එහෙම ඒක පහු කරගෙන යනවා. ඒකෙන් අඳුරගන්න පුළුවන් ග්‍රේට් ටීග්‍රට් එයාගේ හොඳ පොයින්ට් එකක් ඒ එන්නේ ලයින් එක. හැබැයි දැන් අපිට බිල් කලර් එක වගේ දේවල් ගන්න බෑ. මොකද මෙයාගේ ඔයගොල්ලොන්ට මේ පෙන්නලා තියෙන්නේ මම මේ පළවෙනි එකේ තියෙන මෙයා මේ බ්‍රීඩින් කාලෙට බ්‍රීඩින් නෙස්ටිං කරන පීරියඩ් එකේ මෙයාගේ මෙන්න මේ ලෝරල් ස්කින් එක බ්ලූ කලර් වෙනවා. මේ තියෙන ටික ටික ඩෙවලොප්මන්ට් මේ non breeding කාලේ හොට කහ පාටයි ලෝරල් ස්කින් එක කහ පාටයි එස් ටික බ්ලූ කලර් එකක් එනවා ග්‍රීනිෂ් කලර් එකක් හොට ඩාර්ක් වෙනවා breeding period එක වෙනකොට හොට හොඳටම කළු පාටයි ලෝරල් ස්කින් එක green blue කලර් එකක් ගන්නවා. එතකොට මේ විදිහට වෙනස් වෙනවා. හැබැයි බලන්න අර ඇහත් එක්ක තියෙන ෆීචර් එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ length එක ඒක හොඳට බලන්න එතනින් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. සාමාන්‍ය දුරින් ගත්ත ෆොටෝ එක වුණත් හරියට කෙයාෆුලි බැලුවොත් එහෙම ඒ ෆීචර් එක පේනවා. right ඒක තමයි ග්‍රේට් ටීග්‍රට් අඳුරගන්න තියෙන හොඳම ෆීචර් එක. ඊට අමතරව මෙයාගේ කකුල ගත්තොත් මෙතන පේන්නේ නැහැ. මුළු කකුලම තනිකරම කළු පාටයි. right මුළු කකුලම තනිකරම කළු පාටයි. එකම දේ මෙයා බ්‍රීඩින් පීරියඩ් එකට එනකොට සමහර වෙලාවට මෙන්න මේ ඒරියාස් මේ කකුලේ ටිබියස් වල උඩම හරිය තයි එකට පහලින් උඩම හරිය ටිකක් පින්කිෂ් වෙන්න පුළුවන්. ඒ අරින්න වෙන නෑ ඔක්කොම ඩාර්ක් කලර්ඩ් මෙයාගේ තියෙන ෆීචර්ස්. ඒව තමයි ග්‍රේට් ටීගරට අඳුරගන්න පුළුවන් ෆීචර්ස්.
right ඊළඟට අපි යන් median egret බලමු median egret great egret වඩා ගොඩක්ම පොඩි හැබැයි ලිටල් egret වඩා ගොඩක් ලොකු නැහැ ඒක නිසා මෙයා ගොඩක් පැටලෙන්න පුළුවන් එක්කෙනා තමා ලිටල් egret එක්ක හැබැයි ලිටල් egret ගේ මෙයා වෙන් කරගන්න පුළුවන් හොඳම ෆීචර් එක තමා මෙයාගේ කෙලිම බලන්න මෙයා සයිස් එකෙන් ටක් ගාලා පේනවා ග්‍රේට් egret කෙනෙක් නෙමෙයි කියලා මොකද ඊට වඩා ගොඩක් පොඩි මෙන්න මේ කකුල් මෙයාගේ කළු පාටයි කකුල් වල පාටෙන් අඳුර ගන්න පුළුවන් මෙයා ලිටල් egret කෙනෙක් නෙමෙයි කියලා අපි ලිටල් egret බලමු එයාගේ මේ කකුල් කහ පාටයි අනිත් කාරණාව තමයි මේ මෙතන මම ආපහු පෙන්නලා තියෙන්නේ ඔයගොල්ලන්ට බැලුවමට පේනවා මෙන්න මෙයා ගේප් එක මේ ග්‍රේට් egret උඩින් ඉන්නේ ග්‍රේට් egret ගේ ගේප් එක ඇහි මේ පිටිපස්සේ ධාරේ පහු කරගෙන යනවා හැබැයි මීඩියම් egret ගේ ඇවිල්ලා එන්නේ එතනින්ම ඇහැ ගාවින්ම ඇහි පිටිපස්සේ ධාරේ මට්ටමින් නවතිනවා ග්‍රේට් egret ගේ එතකොට ඒක හොඳ ෆීචර් එකක් ග්‍රේට් egret වෙන් කරගන්න මීඩියම් egret ගේ මෙතනින් නවතිනවා සෝරි ග්‍රේට් egret නෙමෙයි මීඩියම් egret ගේ ඇහැ ගාව එජ් එකෙන් නවතිනවා ග්‍රේට් egret ගේ පහු කරගෙන යනවා ගේප් එක එතකොට ඒක ඒ ෆීචර් එක තියෙනවා අනිත් එක තමයි මේ යටත් පෙන්නලා තියෙන්නේ මේ ග්‍රේට් egret කෙනෙක් එයාගේ නෙක් එක ගොඩක්ම දිගයි ලිටල් මේ මීඩියම් egret ගේ එච්චරම දිග නැහැ හැබැයි මෙයා මෙන්න මේ පින්තූරේ පෙන්නලා තියෙනවා වගේ sorry හැම වෙලාවෙම මෙහෙම ගොඩක් වෙලාවට බෙල්ල මෙහෙම වකුටු කරගෙන ඉන්නවා බීක් එකේ කලර් චේන්ජ් එකක් වෙන්නේ නැහැ හැබැයි මෙයාගේ ලෝරල් ස්කින් එක ඩාර්ක් වෙන්න පුළුවන් පින්කිෂ් හෝ පර්පල් කලර් එකක් වෙන්න පුළුවන් බ්‍රීඩින් කාලේට ඒ වගේම මේගොල්ලෝ ගොඩක් අයගේ බ්‍රීඩින් කරන කාලෙට මේ මෙහෙම ලස්සන නිකම් පිල් කලඹක් වගේ ප්ලූම්ස් එනවා පිටෙන් සහ බෑගන් බැක් එකෙන් සහ චෙස්ට් එකෙත් එනවා ප්ලූම්ස් ලස්සන මේ සුදු පාටට දික් වෙලා හැදෙනවා බ්‍රීඩින් පීරියඩ් එකට ඒ ෆීචර්ස් තමයි මීඩියම් egret අඳුරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට මේ මම පෙන්නලා තියන්නේ ලිටල් egret එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මෙයාගේ කකුල බැලුවොත් එහෙම ලිටල් egret ගේ බොහොම පැහැදිලි අඳුරගන්න කහ පාට කකුල් එතකොට මේ ලිටල් egret සහ අපි ඊළඟට බලන්න යන වෙස්ටර්න් රෙෆරන්ට් විතරයි මේ විදිහේ කහ පාට ටෝස් තියෙන්නේ කකුල කළුයි කියන්නේ ටාසි ඇන්ටිබිය කළුයි මේ ටෝස් ගත්තොත් එහෙම මෙයාගේ මෙතන මේ ජොයින්ට් එකෙන් උඩට කහ පාට ගිහිල්ලා නැහැ ටෝ ජොයින්ට් එකෙන් උඩට කහ පාට ගිහිල්ලා නැහැ මෙතනින් නැවතිලා තියෙන්නේ අනිත් ෆීචර්ස් ඔක්කොම මේ විදිහම තමයි මෙයා අඳුර ගන්න තියෙන හොඳම ෆීචර් එක තමයි මේ කහ පාට කකුල් බලන්න මේ යෙල්ලෝ කලර් එකේ එක්ස්ටෙන්ට් එක මෙතනින් ඉවරයි අපි ඊළඟට බලන එක්කේනා එක බලමු මොකක්ද ඒකේ තියෙන වෙනස කියලා එයාගේ කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා ඒ තමා ඊළඟට බලන්න යන්නේ අපි වෙස්ටර්න් රීෆ් හෙරන් දැන් මේ බලන්න මෙයාගේ කහ පාට කකුලේ මෙයාගේ තියෙනවා ඒ වුණාට දැන් බලන්න මේ කහ පාට එක්ස්ටෙන්ට් එක මෙයාගේ මේ ජොයින්ට් එකෙන් උඩට එනකන් ඇවිල්ලා තියෙනවා මෙතන මේ කකුලේ ඇති නමුත් මේ සයිඩ් එකේ පේන්නේ නැහැ මේ අනිත් සයිඩ් එකෙන් බැලුවොත් සමහරට උඩට ඇවිල්ලා ඇති කහ පාට අනිත් එක තමයි පැහැදිලිවම මෙයාගේ පේන දේ තමයි මෙයා වයිට් එක කෙනෙක් නෙමෙයි මෙයා ග්‍රේ ඉන්දියන් රීෆ් හෙරන් නැත්නම් වෙස්ටර්න් රීෆ් හෙරන් කියනවා මෙයා මයිග්‍රේටරි කෙනෙක් අපිට ඉන්දියාවෙන් ඉඳන් තමයි ඉන්නේ ඊළඟට තව කාරණයක් තමයි මේ අපේ ඉන්න ලිටල් egret ගේ ග්‍රේ මෝෆ් එකක් තියෙන්න පුළුවන් හැබැයි ඒ ග්‍රේ මෝෆ් එක අඳුර ගන්න පුළුවන් එයාගේ මේ කකුලේ yellow extent එක මෙහෙම උඩට යන්නේ නැහැ ඒකෙන් අඳුර ගන්න පුළුවන් ගොඩක් වෙලාවට හැබැයි පරිස්සමින් බලන්න ඕනේ ඊට අමතරව රීෆ් හෙරන්ගේ බැලුවොත් ඔයගොල්ලන්ට පෙනේ බීක් එක සාපේක්ෂව ඔළුවට සාපේක්ෂව ගත්තොත් එහෙම අපි ඔළුව ගාමින් මෙහෙම ඩිවයිඩ් කරොත් එහෙම සාමාන්‍යයෙන් ටිකක් දිගයි නමුත් අපි ලිටල් egret ගත්තොත් එහෙම ලිටල් egret ගේ එයාගේ බීක් එක සාපේක්ෂව ඔළුවේ දිගත් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම මේ
සාමාන්‍යයෙන් ඔළුවේ දිගට සමාන දිගක් තමයි බීක් එකක් තියෙන්නේ. කියන්නේ බීක් එක සාපේක්ෂව කොටයි. පොඩි පොඩි වේරියේෂන්ස් තියෙන්න පුළුවන් මේ දෙන්නගේ. නමුත් පරිස්සමෙන් බලන්න ඕනේ. මොකද හැබැයි අපිට වෙස්ටර්න් රීෆ් හෙරන් කියන්නේ ටිකක් රෙයා කුරුල්ලෙක්. එයා හැමතැනම හම්බෙන්නේ නැහැ. කෝස්ටල් ඒරියාස් වල විතරයි ඉන්නේ. නමුත් ලිටල් ඊග්‍රට් හැමතැනම ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෝස්ටල් ඒරියාස් වල ගොඩක් ඉන්නවා. ඇතුළට යන්න යන්නත් ඉන්නවා. හයස්ට් හිල්ස් වල අඩුයි. ඒ ඇරෙන්නට ඉන්නවා. ඊළඟට මම ඩිස්ට්‍රිබියුෂන් එක අනිත් අය කිව්වෙත් නැහැ. ඒක මම දැන් කියන්නම්. අපි ගත්තොත් එහෙම මීඩියන් ඊග්‍රටුත් මුළු රට පුරාම හයස්ම හිල්ස් වල ඇරෙන්න ඩිස්ට්‍රිබියුට් වෙලා ඉන්නවා. ග්‍රේට් ඊග්‍රට්ස් එහෙම ඊග්‍රටුත් එහෙමයි. මේගොල්ලෝ ඔක්කොම ගොඩක් වෙට්ලන්ඩ්ස් ආශ්‍රිතව ඉන්නවා. ඒක නිසා ඩ්‍රයි සෝන් එකේ ගොඩක් බලා ගන්න පුළුවන්. ඊළඟට ග්‍රේට් ඊග්‍රට්ගේ තව කාරණාවක් තමයි ෆ්ලයිට් එක ගැන කිව්වොත් එහෙම බොහොම හෙවි ෆ්ලයිට් එකක් තියෙන්නේ. මේගොල්ලොන්ගේ සයිස් එක පොඩි වෙන්න ලයිටර් ෆ්ලයිට් එකක් තියෙන්නේ. ඒකෙන් අඳුර ගන්න පුළුවන්. ඊළඟට අන්තිම සමාජිකයා පොඩිම ඊග්‍රට් ගත්තොත් එහෙම කැටල් ඊග්‍රට්. එතකොට මේ ඔයගොල්ලොන්ට පේනවා මෙයාට ගව කොකා කියලා කියන හරක් එහෙම ඉන්න තැන්වල වැඩිපුර ඉන්න කැමති කිනි තුල්ලෝ එහෙම ඉන්න සත්තු කනවා. ඒ වගේම බිම තියෙන පොඩි පොඩි පළඟැටියෝ පණුවෝ ඒ වගේ දේවල් කනවා. කැටල් ඊග්‍රට් නම් වැඩිපුරම මාළුම ආහාරයට ගන්නේ නැහැ. මෙයා වැඩි වෝටර් බොඩිස් වල ඉන්නවට වඩා කැමති ග්‍රාස්ලන්ඩ්ස් වල ඉන්න. ඒක නිසා එයා ග්‍රාස්ලන්ඩ්ස් වල ඉන්න සත්තු තමා වැඩිපුර ආහාරයට ගන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා එයාගේ බීක් එක ගත්තොත් ගොඩක් කෙටි කහ පාට බීක් එකක් තමයි හැම වෙලාවෙම තියෙන්නේ. කකුලුත් කොටයි. මේ සමහර වෙලාවට මෙහෙම ලයිට් කලර්ඩ් වෙන්න පුළුවන්, ඩාර්ක් කලර්ඩ් එකක් තියෙන්නත් පුළුවන්. කැටලික් රේට් එක ගොඩක් වෙලාවට තැඹිලි පාට කලර් එකක් තියෙනවා. ඊළඟට මෙයාගේ බ්‍රීඩින් කාලේ බැලුවොත් එහෙම බ්‍රීඩින් ප්ලුමේජ් එකට යනකොට ඔයගොල්ලන්ට මේනවා මේ දකුණු පැත්තේ තියෙන පින්තූරේ තියෙන එක බ්‍රීඩින් පීරියඩ් එකට යනකොට ඔළුව සම්පූර්ණයෙන්ම තැඹිලි පාට කහ පාටක් වෙනවා. මේ ලෝරල් ස්කින් එක තද වර්ණවත් ගතියක් එනවා සහ උට තැඹිලි පාට වෙලා කකුල් වල ටිබියාසුත් රතු රෝස පාටක් ගන්න පටන් ගන්නවා. ඒක බ්‍රීඩින් පීරියඩ් එකේ. මෙයාත් අපි හිතනවා ඒ කියන්නේ ලංකාවේ බ්‍රීඩින් බර්ඩ් කෙනෙක් කියලා කිව්වට මෙයාගේ හරිම දුමාකාර දේ කියන්නේ නෙස්ට් එකක් ගැන ගොඩක් රෙකෝඩ් වෙන්නේ නැහැ නෙස්ට්. මමත් තාම දැකලා නැහැ කැටල් ඊග්‍රට් නෙස්ට් එකක්. හැබැයි ලිටල් ඊග්‍රට්ලා ග්‍රේට් ඊග්‍රට් මීඩියම් ඊග්‍රට් ලගේ නෙස්ටිං කොලනීස් වල නෙස්ටිං බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයගොල්ලෝ කවුරු හරි කැටල් ඊග්‍රට් කෙනෙක්ගේ නෙස්ට් කරනවා දැක්කොත් හරි අඳුර ගන්න හරි ලේසි. මෙන්න මේ වගේ කහ පාටට තියෙන්නේ එකම එක්කෙනා කැටල් ඊග්‍රට් විතරයි. ඒක නිසා මෙයා අඳුර ගන්න ලේසි. මේ දුඹුරු පාටට කහ පාටට ප්ලූම්ස් එක තියෙන්නේ කැටල් ඊග්‍රට් විතරමයි. ඒක නිසා අඳුර ගන්න පුළුවන්. ඉතින් කැටල් ඊග්‍රට් කෙනෙක් නෙස්ටිං කරොත් ඒක වැදගත් ඔබ්සර්වේෂන් එකක්. ඒක නිසා ඒක මතක තියාගන්න. සහ මෙයාගේ හොඳටම පේන්න තියෙනවා මයිග්‍රේටරි සීසන් එකේ මෙයාලගේ නම්බර්ස් වැඩි වෙනවා ගොඩාක්. කුඹුරු වල හැමතැනම මයිග්‍රේටරි සීසන් එක වෙනකොට 10 ගාණක් කැටල් ඊග්‍රට්ලා ඉන්නවා කුඹුරු හාන තැන්වල එහෙම. හැබැයි මේගොල්ලෝ නැති වෙලාම යන්නේ නැහැ. ඕෆ් සීසන් එකෙත් නන් මයිග්‍රේටරි සීසන් එකෙත් මේගොල්ලෝ දකින්න පුළුවන්. හැබැයි නම්බර්ස් අඩුයි. මොකද මම ඔබ්සර්ව් කරලා තියෙනවා එක දිගටම නුවර වැවේ මහනුවර වැව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් non migratory season එකේ කැටල් ඊග්‍රට්ලා නැතිම තරම් හෝ එක්කෙනෙක් විතර ඉන්නවා, එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මයිග්‍රේටරි සීසන් එක එනකොට මේගොල්ලෝගේ ගාන වැඩි වෙලා හවසට එන්නේ රෝස්ට් කරන්න. සමහර ගොඩක් වෙලාවට හවසට සමහර දවසට 1500ක් 1000ක් 2000කට කිට්ටු වෙන ගානක් ඇවිල්ලා ගස්වල වහලා හවසට වැව තෝරගන්නවා රෝස්ට් කරන්න. හැබැයි අනිත් කාලෙට එන්නේ නැහැ. මයිග්‍රේටරි සීසන් එකේ මාස කීපයක් ඉන්නවා ආය නැති වෙලා යනවා. ඉතින් මේගොල්ලොන් හරියටම ෆුල් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. එක්කෝ ලංකාව ඇතුළෙම පොපියුලේෂන් එකක් එහෙට මෙහෙට යනවාද නැත්නම් ඉන්දියාවෙ ඉඳන් එනවාද තාම ෆුල් අයිඩෙන්ටිෆයි කරලා නැහැ ඒක. හරි. ඊළඟට අපි හෙරන්ස්ලට යන්. මෙතන මට පොඩ්ඩක් මම දැන් ඒක මට නෝට් උනේ මට පර්පල් සහ ග්‍රේ හෙරන් ඇතුළත් කරලා බලනවා පොඩි හෙරන්ස්ලා ටික විතරයි දාලා තියෙන්නේ. අපි ඊළඟ ලෙක්චර් එක අපි ඊළඟ එක කරනකොට අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මේ කොමෝරන්ස්ලා ඒ වගේ කරන්න. එතකොට මම ඒ දෙන්න ඉන්ක්ලූඩ් කරන්නම්. එතක අපි මේ ටික බලමු. එතකොට හෙරන්ස්ලා ගත්තාම හෙරන්ස්ලා හෙරන්ස් ඇන්ඩ් බිටන්ස්
ඒගොල්ලොත් ඊගල්ස්ලා වගේමයි මේගොල්ලොත් ඒ වගේ බිහිවේස් තියෙන හැබැයි මේගොල්ල ඊට වඩා කලෆුල් ඒක තමයි එකම වෙනස තියෙන්නේ එතකොට මේගොල්ලොත් ගොඩක් වෙලාට වෝට බොඩිස් ආශ්‍රිතව තමයි ඉන්නේ එක්සෙප් මලේ නයිට් හෙරන් කෙනෙක් කියෙන යා ෆොරස්ට් එක ඉන්න කෙනෙක් මලේ බිටන් කියලත් කියනවා මලේ නයිටරන් මයිග්‍රන්ට් එක් කෙනෙක් එයා ඊළඟට අපිට මේ ඉන්න අනි තොක්කොමල රෙසිඩන්ස්ලා චෙස්නට් බිටන්ගේ රෙසිඩන්ටස් ලත් ඉන්නවා මයිග්‍රන්ස් ලත් ඉන්නවා කියලා හිතනවා මයිග්‍රමකොද බිට එකද චෙස්න බිටන් ඇන් බ්ලක් බිටන් මට එතන බ්ලක් බිටන් දාන්න බැරුණ මේ දෙන්නම මේ දෙන්නගේම නම්බර්ස් වැඩි වෙනවා ගොඩක් මයිග්‍රේටරි සීසන එක වින්ට එක තොර අපි හිතනවා උඩ්ඩි පොපිලේෂන කෙන ඇති කියලා ඊට අමතර චයිනිස් පොන්් හෙරන් චයිනිස් පොන්් හෙරන් කියන්නේ සම්පූර්ණයම මයිග්‍රේටරි කෙනෙක් සහ මෙයා ගොඩක්ම රයාම කුරුල්ලෙක් එයා කියන්නේ හෝ තුනක් විතරයි තින්නේ හරි අපි දැන් එක එක බලමු රයි් මේ තමයි ඉන්දියන් පොන්් හෙරන් මෙයා ඉන්න කොමන්ම කුරුල්ලෙක් ඕන වතුර කානුවක වතුර පාරක දියපාරක බලාගන්න ලේසිම ඉන්න බෝට බඩ් කෙනෙක් ඉන්දියන් පොන්් හෙරන් තොර මේ දෙන්නෙක් දාලා තින්නේ මේල් ෆිමේල් එහෙම නෙමෙයි මේ දෙන්න මේල් ෆිමේල් දෙන්නම එක වගේ මේ තියෙන බ්‍රීඩින් ඇන්ඩ් නොන් බ්‍රීඩින් ප්ලුමේජස් දෙක මෙයා නොන් බ්‍රීඩින් කාලේට මේ විදිහට තමයි ඉන්නේ බ්‍රීඩින් පීරියඩ් එකට ලඟ වෙනකොට මෙන්න මේ විදිහට ප්ලුමේජ් එක මාරු වෙනවා මේකේ ලස්සන ප්ලුමේජ් එකක් එනවා ප්ලුම්ස් එක්ක මෙයා බ්‍රීඩින් පීරියඩ් එකේ ඒතකොට ඔයගොල්ලෝ නෙස්ට් එක කවදාවත් දකින්නවා නම් ඇඩල්ට් එකෙක් මෙන්න මේ විදිහට තමයි හැමදාම දකින්නේ අනිත් පීරියඩ් එකේදී මෙයා මේ විදිහට ඩල් කලර්ස් එක්ක තමයි ඉන්නේ ඉන්දියන් පොන්් හෙරන් එතකොට බලන්න මෙයත් ශේප් එක ගත්තොත් එහෙම කොකෙක් වගේම තමයි හැබැයි බෙල්ල ටිකක් බෙල්ල කොටයි නමුත් ගොඩක් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් මේක නෑ ස්ප්‍රින්ග් එක වගේ දිගරින්න පුළුවන් මේගොල්ලොත් බෝට වේස්සල ඉන්නවා පොඩි පොඩි තියන්න මාලු කනවා මාලු පනුවකුට්ටෝ අහුවෙන්න දෙයක් කනවා මේ ගොල්ල ෝට වෙස්සල බලාගන්න වර්ග ඉරිය කොට ගන්න පුළුවන් ඉන්දියන් පොන්හ ති මේ වැඩිපුර ස්තර කරන්න මේ තින ෆීච මෙයාට ඩිස්ටිං අපිටි ලොක මෙෂමන් සොරි මෙෂමන්සල්ට එහෙම සයිසස්වල්ට යන්න අවශ්‍යන හැ මේ ඩිස්ටිං නිසා ඊළඟට මේ තම චයිනිස් පොන්හට ම කිවේ මෙයාගේ බලන්න මේ බ්‍රීඩිම් පිරියඩ්ගේ මේ ඩාක් පර්පල් බ්‍රවන්් නිකං තද රතුපාට ඔළුවයි බ්‍රෙස්ට එකක් තියෙනවා ඩාක් ස්ලේටි බ්ලක් බැක් එකක් තියෙනවා නමුත් ඒ විදිහ මෙයාගේ ඊට වඩා වෙනස් ඇතිමකින් නගල මෙ බ්‍රීඩි පිරිටගේ අඳුරගන්න පුළුවන් හැබයි නොන් බ්‍රීඩි පිරිටගේ සම්පූර්ණයම මෙන්න මේ වගේ චයිනිස් පොන් හෙරනු මෙන්න මේ විදිහමයි වෙන්නසක් නැතිම තරම් මම බැලුව ගැන්නේ මෙයාගේ ඇත්තනම ෆිල් ගයිඩ් සලුනොත් කියන්නේ සක් නැහැ ගොඩක් නොන්ඩ පිරිටගේ ඉතින් අප රට සමහරලාට විටකට මේ වගේ චයිනිස් පොන් හෙරලා එන ඇති නමුත් මේ ප්ලුමේජක හිටිය නැතන් අඳුරගන්න හරි අමාරුයි මේ ප්ලුමේජක හිටියොත් එයාලා ඉන්දිය පොන් හෙරනල්ත එක්කදී අපිට අඳුරගන්න බෑ මේගේ බිහෙවියර්ස් ඉන්දියන් පොන් හෙරන් විදිහම තමයි ඊළඟට බ්ලැක් බිටන් මේ මෙයා ඩාක් බඩ් කෙනෙක් ටිකක් මාශස්වල රීඩ් බෙඩ්ස් තියෙන තැන්වල ටිකක් අස්සට වෙලා ඉන්නේ ශයි කුරුල්ලෙක් එච්චරම අබන්ම ඒරියාස් ගැන ඉන්නවා මාශ්‍යක ටිකක් ලොකු නං තමයි එන්නේ සමහලාට කුඹුරුව වල්වල එජ්ජගන්න පුළුවන් ඒ වගේ ඉන්න කෙනෙක් ඉති මෙයත් හරිම ඩිස්ටිංක් පේනවා බලපුගාම ස්ලේටි බ්ලක් කල එකක් තියෙන මේ වගේ නොපේල් ඉතින් හරි ඩිස්ටිංක් ශේප් එක මෙහෙම පෙනුනට බෙල්ල කොටයි වගේ මේ වගේ දෙගුණක් විතර තව බෙල්ල දික් කරන්න පුළුවන් මෙයාට හැම වෙලාවෙම මෙහෙම S shape එකට අකුල්ලගෙන ඉන්නේ එතකොට මේගොල්ලෝ කරන්නේ පොඩි අත්තක වගේ ඉඳගෙන මෙහෙම මාළුවෙක් ඒම් කරලා එකපාරටම ස්ප්‍රින්ග් එක වගේ බෙල්ල දිග ඇරලා තමයි මාළුවව ටක් ගාලා අල්ලලා ගන්නේ බ්ලැක් බිටන් මෙයත් අර හැබිට්ස් මත තමයි තියෙන්නේ පොඩි පොඩි සත්තු වෙන වෙන ඒවා ආහාරයට ගන්නවා ටිකක් ෂයි කෙනෙක් හැම වෙලාවෙම හැංගිලා ඉන්න තමයි බලන්නේ ඊළඟට
මෙයින yellow bitten yellow bitten black bitten ගත්තොත් black bitten ගෙන් half size විතරයිද yellow bitten එකක් තියෙනවා black ඔළුවේ cap එකක් තියෙනවා ඊළඟට මේ primaries වල මෙන්න මේ විදිහේ black primaries තියෙන්නේ මේ පිහාට යග කාලු පාට තියෙන ඊට අමතරව මෙන්න විදිහේ පඬුවන් පාටක් තමයි තියෙන්නේ බෙල්ලේ මේ වගේ සුදු පාට පොඩි ස්ට්‍රික්ස් තියෙනවා. එතකොට මේ ෆීචර්ස් වලින් yellow bitten අඳුර ගන්න පුළුවන්. මෙයා පැටලෙන්න පුළුවන් ඊළඟට අපි බලන් ඉන්න මෙන්න මේ chestnut bitten එක. නමුත් බැලුමට පේනවා chestnut bitten ගේ මේ කළු පාට wings වල කළු නැහැ. මෙයාගේ තමයි මෙහෙම කළු පාට තියෙන්නේ. හරි ෆ්ලයි කරනකොට මෙයා පියාඹනකොට තටු දෙක දිගේරියහම තටු අග්ගිසවල් කළු පාටයි. සහ ඔළුවේ මෙහෙම black cap එකක් තියෙනවා. ඒක මේ chestnut bitten ගේ නැහැ. එයාගේ සම්පූර්ණ මේ පාට තියෙන්නේ. ඊළඟට chestnut bitten ගත්තාම එයා yellow bitten ට වඩා දෙගුණයක් විතර ඒත් black bitten size විතර ඇති. yellow bitten ටිකක් පුංචි අනෙක් bittens ලට වඩා. එතකොට chestnut bitten මේ ඉන්නේ එයා ගොඩක්ම එක්කෙනෙක් ගොඩක්වට එයා ඇතුළ ගන්නේ එයා ටික කෙලියෙන්න වැඩිය කැමති නැහැ. මේ හැමෝගෙම එකම behaviors තියෙන්නේ. ස්ප්‍රින්ග් එක වගේ ඩාට් කරලා මාළු පොඩි පොඩි සත්තු අල්ලනවා ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ. chestnut bitten උත් සමහරව හිතනවා පොඩි migrate population එකක් ඇති කියලා. නමුත් ඒකක්වත් අපිට හරියටම prove කරන්න බැහැ. මොකද මේගොල්ලෝගේ කරන ස්ටඩීස් අඩු නිසා. මෙයත් wet zone dry zone ඒ තියෙන හැම wetland habitats වල හොඳ wetland habitats වල ඉන්නවා. ඔගොල්ලෝ කොළඹ නිසා කොළඹ බලන්න ලේසිම මම මේ කියපු බිටන්ස්ලා ඔක්කොමලා මේ චයිනීස් පොන්ඩ් හැර නැරෙන්න ඉන්දියන් පොන්ඩ් හැර නොන තැනක ඉන්නවනේ කුණු කාණුවෙත් ඉන්නවා. නමුත් මේ black bittern, yellow bittern, chestnut bittern මේ යන තුන් දෙනා මාෂස් වල ඉන්න බිටන්ස්ලා black bittern, yellow bittern සහ chestnut bittern බලන්න හොඳම තැනක් තමයි එකක් බැද්දගාන පාක් එක බැද්දගාන තෙත්බිම් වන උද්‍යානය නුගේ ගොඩ වැලි පාක් සහ දියසරු පාක් එක කොළඹ තියෙන ඔය වෙට්ලන් තුනේ මේ තුන් දෙනා බලා ගන්න පුළුවන්. සීසන් එකේ yellow bittern නම් බොහොම ලේසියෙන් බලන්න පුළුවන්. black bittern උත් දියසරු පාක් එකේ සෑහෙන්න බලන්න පුළුවන්. chestnut bittern බලන්න හොඳම තැන තමයි වැලි පාක් එක. වැලි පාක් එකේ බොහොම ඕපන් ඉන්නවා. ඊට අමතරව මේගොල්ලෝ හැමෝම බුන්දල කුමන්න ඒ වගේ හැම ඕන නැෂනල් පාක් එක වෙට්ලන්ඩ්ස් වල ඉන්නවා. හැබැයි ඒ වගේ බලන්න අමාරුයි. නමුත් අර වගේ කොළඹ තියෙන වෙට්ලන්ඩ් පාක්ස් වල මයිග්‍රේටරි සීසන් එකේ මේගොල්ලෝ ගොඩක් බලා ගන්න පුළුවන්. ඊළඟ එක්කෙනා තමයි මලේ නයිට් හෙරන් ලස්සනම නයිට් හෙරන් කෙනෙක් සහ බලන්න ටිකක් අමාරු දුර්ලභ කෙනෙක් මයිග්‍රන්ට් කෙනෙක් මෙයා ඉතින් මේ පේනවා ලස්සනයි ටිකක් විශාලයි මේ මම කලින් කියපු අයට වඩා චුට්ටක් ප්‍රමාණය විශාල මලේ නයිට් හෙරන් මෙයාගේ එතකොට මේ ජුවනයිල් එක්කෙනෙක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් මෙයා සමහර වෙලාවට මෙහෙම මේ නයිට් හෙරන් කෙනෙක්ගේ ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න වීඩියෝස් ඇති YouTube එකේ වුණා හරිම නිකන් ස්ලෝ මෝෂන් එකේ. ඊළඟට මේ ජුවනයිල් එක්කෙන මෙහෙම එකපාරටම ගල් ගහනවා කොටයක් වගේ. ඒ වගේ අමුතු පෝසස් සහ ඒගොල්ලෝ බිහේවියර්ස් තියෙනවා හරිම ලස්සනයි. මෙයා ඉතින් ටිකක් බලන්න දුර්ලභයි. එහෙම හරි මෙයා ෆොරස්ටඩ් හැබිටට්ස් වල තමයි ඉන්නේ. සමහර වෙලාවට ඉන්නවා රේන් ෆොරස්ට් මොන්ටේන් ෆොරස්ට් වලත් හම්බෙලා මාතලේ වගේ පැතිවල සමහර වෙල් උඩට ගල් එහෙම මෙයා හම්බෙලා තියෙනවා. නමුත් නිත්‍ය වශයෙන් මෙතනට එනවා කියලා කියන්න අමාරුයි. ටිකක් රෙයා බිටර්න් කෙනෙක් මලේ නයිට් හෙරන් නැත්නම් මලේ බිටර්න් කියලා කියනවා. හරි ඒ තමයි අපි බිටර්
ඇහෙනවද මම කියන එක? එහෙනම් සර්. right okay. ස්ක්‍රීන් එක පේනවද? නෑ සර් ස්ක්‍රීන් එක ඩිස්කනෙක්ට් වෙනවා. right හරි ඉන්න මම ආයෙ දාන්න. මං හිතන්නේ දැන් පේනවා ඇති. right හරි. එතකොට ස්ටෝක්ස්ලා කියන්නේ large මේගොල්ලෝ ටික විශාලයි ප්‍රමාණයෙන් අපි කලින් කතා කරපු මේ ඉග්‍රට්ස්ලාට වඩා දිග බෙල්ල දිග මේලි ඒගොල්ලෝ ෆීඩ් කරනවා මාළු වලින් මාළු නැත්තම් එහෙම නැත්තම් අනිත් ඉන්වර්ටබ්‍රේට්ස් පණුවරුන් සහ මැමල්ස්ලා බර්ඩ්ස්ලා වුණත් ඒගොල්ලෝ ඔපචුනිස්ටික් අහුනොත් එහෙම ඒගොල්ලෝ අල්ලලා කනවා. සමහර වෙලාවට සමහර ලොකු ස්ටෝක්ස්ලා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් බ්ලැක් නෙක් ස්ටෝක් සමහර ලොකු බර්ඩ්ස්ලා සමහර ලොකු වෝටර් බර්ඩ්ස්ලා උදාහරණයක් විදිහට මෝහෙන්ස්ලා වගේ ඊළඟට කොමන් කූට් අපි ඉස්සරහට කතා මොහන් කොමන් කූට් වෝටර් බර්ඩ්ස්ලා කතා කරේ නැහැ තාම. ඒ කූට්ස්ලා අල්ලගෙන කන වෙලාවල් තියෙනවා. මේ ඒගොල්ලෝ මොකද සයිස් එකෙන් ලොකු නිසා ඒගොල්ලෝ ඒගොල්ලෝගේ සාමාන්‍යයෙන් සමහරලාට මේ බිල් එකම මීටර් එකකට වගේ කිට්ටු වෙන්න ලොකු වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඒගොල්ලෝ එකෙන් ස්ට්‍රෝංග්ලි අනිත් සත්තු මරලා කන්න පෙළවෙනවා. මේගොල්ලොත් සමහරු කමියුනල් නෙස්ටිං මෙතන මං කමියුනල් නෙස්ටිං කෙල් දැම්මට සමහර කට්ටිය මේ සොලිටරි නෙස්ටිං කරන්නේ මේගොල්ලොන්ගෙන් බ්ලැක් නෙක් ස්ටෝක් නෙස්ට් එකක් තාම ලංකාවේ හම්බෙලා නැහැ. ලෙස ඇජුටන්ටුත් හම්බෙලා තිබෙන්නේ නැහැ. අපි එක එක්කෙනා බලනකොට බලමු දැන් නම් මම වැඩි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතනින් ගොඩක් කට්ටිය රෙසිඩන්ට් එකෙන් අපේ ලංකාවේ බ්‍රීඩ් කරනවා. 3 දෙනෙක් ඉන්නවා මයිග්‍රන්ට්ස්ලා. ඒගොල්ලෝ පිටරට ඉඳන් තමයි එන්නේ. අපි එකින් එක දැන් බලමු. හරි. මේ තමයි අපේ ස්ට්‍රෝක්ස්ලා ටික පේන්ටඩ් ස්ට්‍රෝක්, ලෙසර් ඇජුටන්ට් ස්ට්‍රෝක්, ඕපන් බිල්, බ්ලැක් නෙක්, වූලි නෙක්, බ්ලැක් ස්ට්‍රෝක් සහ වයිට් ස්ට්‍රෝක්. එතන බ්ලැක් ස්ට්‍රෝක්ුයි වයිට් ස්ට්‍රෝක්ුයි මයිග්‍රන්ට්ස්ලා ඒගොල්ලෝ පිටරට ඉඳන් තමයි එන්නේ. සහ ඒගොල්ලෝ හැම අවුරුද්දේ මෙහෙම එන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි වාර්තා වෙන්නේ ලංකාවේ. දෙකකට විතර කලින් වාර්තා වුණා. බ්ලැක් ස්ටෝක් කෙනෙක් නම් අවුරුදු දැන් මම හිතන්නේ 6-7කින් 10කට වගේ හිට වෙන කාලෙකින් දැකලා නැහැ. අනිත් කට්ටිය ඉනවා. ඊළඟට බ්ලැක් නෙක් ස්ටෝක් හරි විශේෂයි. මම ඒක බ්ලැක් නෙක් ස්ටෝක්ට ආවහම කියන්න. එයත් අපේ රටේ විශේෂ කෙනෙක් හරි. ඉතින් මේ පෙන්නලා තියෙන පේන්ටඩ් ස්ටෝක් පේන්ටඩ් ස්ටෝක් අඳුරගන්න හරි ලේසි. මෙන්න මේ වගේ මූණ තැඹිලි පාටයි දිග කහපාට දිග හොටයක් එක්ක විශාල පක්ෂියෙක් විශාල පක්ෂියෙක් ඔයගොල්ලෝ ෆීල්ඩ් එකට ගියාම හොඳම දේ දැන් මේ ෆීචර්ස් අඳුර ගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ එයාගේ සයිස් එක ගැන අයිඩියා එකක් ඇත්තටම අපිට ප්‍රසන්ටේෂන් එකකින් දෙන්න බෑ. හොඳම දේ තමයි ෆීල්ඩ් එකේ ගිහිල්ලා බලන්න ඕනේ. කොළඹත් උනත් බලන්න පුළුවන් පේන්ටඩ් ස්ට්‍රෝක්ස්ලා ඉන්නවා. බලන්න පුළුවන්. එතකොට සයිස් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මේකේ මුහුණේ පිහාටු නැහැ. පිහාටු නැති මුහුණක් තියෙනවා. මේ ඇඩල්ට් කෙනෙක් මේ ඉන්නේ පැටියෙක්. එයාගේ මෙහෙම බ්‍රවුනිෂ්. හැබැයි ඒත් අර මුණ බලන්න මුනේ මේ විදිහට බෙයා ස්කින් එකක් තියෙන්නේ. ඒකෙන් අඳුර ගන්න පුළුවන් පේන්ටඩ් ස්ටෝක්ලා. ඊළඟට මම මේ පෙන්නන ස්ටෝක්ස්ලා හැම එකක්ම ඔයගොල්ලෝ චුට්ටක් Google කරලා බලන්න. ෆ්ලයින් කොහොමද ෆ්ලයිට් එකේදී කොහොමද පේන්නේ කියලා. ඒ ෆ්ලයිට් අයිඩෙන්ටිෆිකේෂන් එකටත් වැදගත් වෙනවා. කොහොමද ස්ටෝක්ස්ලා අයිඩෙන්ටිෆයි කරන්න ගියාම කොහොමද ඒගොල්ලෝ පියාඹගෙන යනකොට උඩින්. මොකද අපිට සමහරවිට දකින්නේ ස්ටෝක්ස්ලා උඩ මෙහෙම සෝ කරනවා විතරයි අපි දකින්නේ. ඒගොල්ලෝ තර්මල්ස් වල හැම වෙලාවෙම සෝ කරනවා. එතකොට ඒකෙන් අයිඩෙන්ටිෆයි කරන්න කොහොමද කියන එක බලන්න පොඩ්ඩක්. ඒකත් Google කරලා බලන්න. right. ඊළඟ එක්කෙනා ලෙසර් ඇජුටන්ට් ස්ට්‍රෝක්. මෙයාත් ලොකු කුරුල්ලෙක්. විශාල ප්‍රමාණයේ හොටක් තියෙනවා. මේ ඔයගොල්ලෝ බැලුවොත් පෙන්නේ මෙයාගෙත් මේ ලෙඩක් එහෙම හැදිලා නෙමෙයි. මේ හැටි තමයි යාගේ. මේ විදිහට මේ තට්ට මනව කියලාත් කියනවා.
මේක ඔළුවේ ස්කල් එක මතුවලා තියෙන මේ ස්කල් එක වගේ තට්ටමනාව කියලා කියන එක නිසා විශාල හොටයක් තියෙනවා. සමහරුන්ට නම් කැතයි අපිට මට නම් ලස්සන හරි ලස්සන කුරුල්ලෙක් ලෙස ඇජුටන්ට් ස්ට්‍රෝක් මේ වගේ කහ පාට බෙල්ලක් තියෙනවා සහ කළු සුදු දේහයක් තියෙන ඇඟේ කළු සුදුයි විශාල කුරුල්ලෙක්. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් පේන්න බෑ ඇජුටන්ට් එහෙම නැහැ සම්පූර්ණයෙන්ම කළු පාටයි සහ එයාගේ මේ මූණේ තියෙන කහ බෙල්ල සහ මේ තට්ටේ වගේ තියෙන අපියරන්ස් එකෙන් අඳුර ගන්න පුළුවන්. පේන්ටර් ස්ට්‍රෝක් එකේ සුදුයි බෙල්ල හැම වෙලාවෙම පිහාටුත් එක්ක දිනවා. පැට්ටියගේ දුරු පාට තිබ්බට පස්සේ ඒක සුදු පාට වෙනවා. ඊළඟ කෙනා ඕපන් බිල් මෙයා අඳුර ගන්න නම් හරිම ලේසි. මෙයා ඕපන් බිල් කියන්නේ පොඩි විවෘත තුඩුවා කියලා කියන සිංහලෙන්. හොට මැද මෙහෙම පොඩි මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන වයිට් ස්ටෝක්ට මෙයා ගොඩක් සමානයි වර්ණ ගතියෙන්. ඒක නිසා ගොඩක් වෙලාවට වයිට් ස්ටෝක් කියලා වැරදිට කට්ටිය අයිඩෙන්ටිෆයි කරපු වෙලාවල් තියෙනවා. මෙයා ඒ කියන්නේ බ්‍රීඩින් පීරියඩ් එකේ මේගේ පාට හරිම සුදු පාට වෙනවා. දීප්තිමත් සුදු පාටක් වෙනවා නෙස්ටිං කරනකොට. එකම දේ තමයි වයිට් ස්ටෝක්ට මෙයා වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන් සයිස් එකෙන්. මෙයා වයිට් ස්ටෝක්ගෙන් පොඩි කුරුල්ලෙක්. පොඩි කියන්නේ මධ්‍යම ප්‍රමාණික කුරුල්ලෙක්. මෙයා අපි කලින් කතා කරපු මේ පේන්ටඩ් ස්ටෝක්ගෙන් භාගයක් විතර ඇති. වයිට් ස්ටෝක් කියන්නේ මේ පේන්ටඩ් ස්ටෝක් විතර ලොකු ප්‍රමාණයක් කෙනෙක්. ඒතකොට ඕගොල්ලන්ට ෆීල්ඩ් එකේ අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මම පේන්ටඩ් ස්ටෝක් ගන්න විතරයි වයිට් ස්ටෝක් කිව්වහම ඕගොල්ලන්ට වයිට් ස්ටෝක් කෙනෙක් කවදාවත් බලන්න වෙන්නේ නැහැනේ. ඕගොල්ලන්ට හැබැයි පේන්ටඩ් ස්ටෝක් කෙනෙක් බලන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඕන තැන ගොඩක් තැන්වල ඉන්නවා. ඒතර පේන්ටඩ් ස්ටෝක් කෙනෙක් බලලා සයිස් එක ගැන අයිඩියා එකක් ගන්න. ඕපන් බිල්ස්ලා ඕන තරම් ඉන්නවා හැමතැනම. ඕපන් බිල් කෙනෙක් ගියා බලලා අයිඩියා එකක් ගන්න. ඕපන් බිල් කියන්නේ පොඩි කුරුල්ලෙක්. පේන්ටර් ස්ටෝක් සාපේක්ෂව ඒ නිසා වයිට් ස්ටෝක්ට වඩා ගොඩක් පොඩි. ඒ නිසා ඒකෙන් පැටලෙන්න හේතුවක් නැහැ. එතකොට මෙයා නම් ගොඩක්ම කන්නේ බෙල්ලෝ ආහාරයට ගන්න හරි ආසයි. ඒ කියන්නේ මිරිදිය ඉන්න බෙල්ලෝ දෙපියම් බෙල්ලෝ. මෙයා කරන්නේ ගිහිල්ලා අර මෙයාගේ මේ හොටේ තියෙන විශේෂිත මේ පිහිටීම නිසා මෙයාට පහසුවෙන් මේ බෙල්ලෝ වෙන් කරගන්න පුළුවන්. එහා එකට පාවිච්චි කරනවා මේ හොටේ. ඊළඟට සමහර වෙලාවට ඔබ්සර්ව් කරලා තියෙනවා මේගොල්ලෝ බෙල්ලෝ අර ඇහිඳගෙන ඇවිල්ලා රත් වෙච්ච ගල් උඩ තියෙනවා. ඇලදොල වල තියෙන රත් වෙච්ච ගල උඩ තිබ්බට පස්සේ බෙල්ලා ටික ටික ඈත් වෙන්න ගන්නවා. ඈත් වුණාට පස්සේ මෙයා ගිහින් ටක් ගාලා ඇතුලේ තියෙන මේ එයාගේ මේ මස් ටික කන්න පුරුදුලා තියෙනවා ඕපන් බිල්. ඉතින් ඒ විදිහට ඒ වගේ බිහේවියර්ස් තියෙනවා ලංකාවේ හැමතැනම ඉන්න කෙනෙක්. මෙයා හයි හීල්ස් වල හිටියේ නැහැ. නමුත් දැන් කාලයක් තිස්සේ ටික ටික එයාගේ ඒරියාගේ වැඩි කරගෙන දැන් ටික ටික හයි හීල්ස් වලට යන්න පටන් අරගෙන තියෙනවා ඒෂියන් ඕපන් බිල්. හරි. ඊළඟ කෙනා ගොඩක්ම ලස්සන කුරුල්ලෙක් සහ ඉතාම දුර්ලභ කුරුල්ලෙක් ලංකාවේ ඉන්න සහ ලංකාවේ ඉන්න උසම කුරුල්ලා. සාමාන්‍යයෙන් මිනිහෙක් විතර උසයි මෙයා. වැඩුණු කුරුල්ලෙක් බ්ලැක් නෙක් ස්ටෝක්. හේතු තමයි අලිමානාවා කියලා කියනවා මෙයාට. මේ පේනවා ඇති බ්ලැක් නෙක්. බ්ලැක් කිව්වට බ්ලැක් රියලි වෙනවා මේක දිලිසෙනවා. නමුත් සාමාන්‍ය වෙලාවට මේ කළු පාට තමයි පේන්නේ. ඒතර බලන්න මේ කළු පාට ලොකු හොටක් තියෙනවා. සහ මෙයාගේ මෙහෙම සුදු සහ කළු දෙහියත් එක්ක රතු පාටට හුරු කකුල් තමයි වැඩුණු පක්ෂියෙක්ගේ තියෙන්නේ. ඇඩල්ට් එක් කෙනෙක්. මේ පැත්තෙන් පෙන්නලා තියෙන ජුවෙනයිල් එක් කෙනෙක්. ඒගොල්ලෝගේ පාට වෙනවා දුඹුරු පාටයි. හැබැයි අර කළු හොට කියන එක ලොකුවටම තියෙනවා. එතකොට කළු පාට හොටක් අපිට මෙතෙක් කල් හම්බුනේ බ්ලැක් නෙක් ස්ටෝක් එක විතරයි. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට බ්ලැක් නෙක් ස්ටෝක්ගේ පිරිමි සතාගේ ඇස් කළු පාටයි. ගෑනු සතාගේ මේ ඇහැ කහ පාටයි. මෙතන තොර ගෑනු සතෙක් ඉන්නේ. පිරිමි සතාට එනකොට මේක ඇහැ සම්පූර්ණ කළු පාටයි. මෙයා ලංකාවේ ඉතාම දුර්ලභයි. ඉන්නේ බලන්න පුළුවන් යාල සමහර වෙලාවට බලනකොට කුමන කලාතුරකින් බුන්දලට එනවා. කලාතුරකින් තාම කලාතුරකින් උඩවලවේ දකින්න පුළුවන්. ඒ අරෙන්න මෙයා උතුරේ කෝකිලාවේ පැත්තට වෙන්න ඉන්නවා. මේ බ්ලැක් නෙක් ස්ටෝක්ගේ තාම ලංකාවේ කූඩුවක් හම්බෙලා නැහැ. මෙයා අපි හිතන්නේ ලංකාවේ බ්‍රීඩිං රෙසිඩන්ට් කෙනෙක් කියලා. නමුත් මෙයාගේ කූඩුවක් තාම ලංකාවේ
කියන්නේ හම්බෙ දකින්නවා. යාළුවෝ කියන්නේ දෙමව්පියොත් එක්ක පැටයෙක් පියාඹනවා දකින්න. හැබැයි කූඩුවක් තාම ලංකාවේ හම්බෙලා නැහැ කොහෙවත්. මෙයා මෙච්චර ලොකු කුරුල්ලෙක් කියලා එයාගේ කූඩුවක් තාම හොයාගන්න හම්බෙලා නැහැ. එතකොට බ්ලැක් නෙක් ස්ටෝක්ලා ලන විදිහට ගත්තොත් එimhe 100ක් 200ක් මේගොල්ලෝ සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්නවා කියලා හිතන්නේ සම්පූර්ණ කුරුල්ලෝ ගන්න 15ක් විතර ඇති කියලා තමයි හිතන්නේ. බ්ලැක් නෙක් ස්ටෝක්ලා. උඩරිම 15ක් 20ක් බ්ලැක් නෙක් ස්ටෝක්ස්ලා ඉන්නවා ඇති කියලා. කියන්නේ පෙයාස් 10ක් උඩරිම පෙයාස් 10ක් ඇති කියලා තමයි හිතන්නේ. සමහරට ඊටත් අඩු වෙන්න පුළුවන්. හැබැයි වාසනාවකට ඒගොල්ලොන්ගේ ප්‍රමාණය අඩු වෙනවා කියලා පේන්නේ නැහැ. හැබැයි වැඩි වෙනවා කියලා පේන්නෙත් නැහැ. ඒගොල්ලෝ කොහෙන්වත් දකින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ බ්ලැක් නෙක් ස්ටෝක් ඉතා දුර්ලභයි. ඉතින් වාසනාව තිබ්බොත් යාළ කුමන ඒ පැත්තට ගියොත් බ්ලැක් නෙක් ස්ටෝක් කෙනෙක් බලා ගන්න පුළුවන්. එච්චර අමාරු නෑ දුර තියාම දකිනවා. මොකද මෙයා ගොඩක් ප්‍රමාණය ලොකු නිසා බලා ගන්න එච්චර අමාරු නැහැ. ඒ පැති වල බලන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මම කිව්වේ මෙයාගේ කළු පාට ලොකු හොටේ. ඒක නිසා මෙයාව අනිත් කට්ටියගෙන් ස්ට්‍රෝක්ස් ලාගෙන් අඳුර ගන්න වෙන් කරලා අඳුර ගන්න පහසුයි. ඒකෙන් සම්පූර්ණයෙන්ම කළු පාට හිසක් තියෙනවා. ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. මෙයාව අඳුර ගන්න. මෙයාත් මං කිව්වේ මේ කනකොට මේ මාළු ලොකු ලූලු එහෙම අල්ලගෙන කනවා. ඊට අමතරව මෙයා ළඟට වෙන ලොකු පක්ෂියෙක් සමහරවිට තාරාවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කූට් කෙනෙක් එහෙම කූට් කෙනෙක් හරි මෝහෙන් කෙනෙක් ඒ වගේ පොඩි ජලජ පක්ෂියෙක් ආවා. ඒගොල්ලෝන්ගේ අවධානය ගිලිහුණොත් එහෙම මෙයා ළඟ ඉන්න වෙලාවක කිසිම බයක් නැතුව පැනලා පහර දීලා ගොදුරු කර ගන්නවා. කළා මේගොල්ලෝ ආහාරයට ගන්නවා. ඒ වගේ මොකද ප්‍රමාණය හොඳ විශාල විලෝපිකෙක් මෙයා බ්ලැක් නෙක් ස්ටෝක්. ඉතින් ඔයගොල්ලෝ යාළ එහෙම ගියොත් අනිවාර්යෙන් සමහර කාලවලට මෙයා බලා ගන්න පුළුවන්. දුර්ලභ වුණාට යාළ බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි වුලි නෙක් ස්ටෝක් මෙයාට වන් බිල්ට වඩා ලොකුයි. මෙයාත් වියලි කලාපේ තමයි වැඩිපුරම ඉන්නේ. හැබැයි සමහර වෙලාවට කඳු කරේ නකල්ස් වල තියෙනවා වුලි නෙක් ස්ටෝක්, වයිට් නෙක් ස්ටෝක් ඒ වගේ නම් වලින් අඳුරනවා. එතකොට මේ බලන්න මෙයාගේ ලස්සන බෙල්ලේ මේ වගේ පුළුම් තියෙනවා. වූල් ගතියක් වගේ තියෙන හින්දා තමයි වූලි නෙක් ස්ටෝක් කියලා කියන්නේ බෙල්ල. එකෙන් හරින් පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මෙයාව. පැටලෙන්නේ නැහැ. ඉතින් මේ ස්ටෝක්ස්ලා හැම එකම ඔයගොල්ලන්ට පේනවා එකිනෙකාට වෙනස්. එතකොට ඒගොල්ලෝගේ පොඩි තියෙන ෆීචර්ස් බැලුවොත් එහෙම පැටලෙන්නේ නැහැ. අඳුර ගන්න එච්චරම අපහසු වෙන්නේ නැහැ. පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. මෙයාගෙත් අර වගේම මෙයා තමයි වැඩිපුර කුඹුරු වල ඉන්න ආසයි. දෙන්න තුන් දෙනා කුඹුරු වල මේගොල්ලෝ ඉන්න පණුව මාළු ලූල්ලු වගේ සත්තු ආහාරයට ගන්න එකතු වෙනවා. කුඹුරු හාන වෙලාවල් වලට එහෙම බලන්න පුළුවන් ඕපන් බිල්ස්ලත් එක්ක. රයිට්. ඊළඟට මෙයා නම් බ්ලැක් ස්ටෝක් මම හිතන්නේ මේ දැනට මෑත කාලේ ලොකු අපේ වාර්තා මුකුත් නැහැ. බ්ලැක් ස්ටෝක් කළු මානාව කියලා දැන් මෙයාගේ බැලුම් පේනවා ඔයගොල්ලන්ට. සම්පූර්ණ කළු පාටයි ඉහළ කොටස බඩ විතරක් සුදු සහ රතු හොටක් තියෙන ලොකු රතු හොටක් තියෙනවා. ඒ ෆීචර්ස් වලින් මෙයා එච්චර අමාරු නැහැ අඳුරගන්න. නමුත් මෙයා මම නිකන් දැම්මේ දැනගැනීම පිණිස මේක හොයලා බලන්න. මෙයා ඉතා දුර්ලභ එක්කෙනෙක් ලංකාවේ වැඩි මේ කියන්නේ දැනට වාර්තා 3-4 පාරක් විතර තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඊළඟ එක්කෙනත් ඒ වගේම තමයි වයිට් ස්ටෝක්. දැන් මෙයා බලපුවම ඔයගොල්ලන්ට පේනවා නිකන් එකපාරටම ඕපන් බිල් වගේ. ඉතින් මේ සමහරු මෙහෙම දැක්ක ගමන් මේ නිකන් මූණ හරියට දැක්කේ නැත්තම් මම ඕපන් බිල් කෙනෙක් මම දැක්කනේ වයිට් ස්ටෝක් කෙනෙක් කියලා වාර්තා කරනවා. සමහරට ඕපන් බිල් එකක් කරනවා. හැබැයි මතක තියාගන්න මෙයා ගොඩක් ලොකුයි. ඕපන් බිල් කෙනෙක් සාමාන්‍ය මෙන්න මේ හරියට ඉතුරුස. මෙයාගේ දෙගුණයක් විතර ලොකුයි. සහ හොට බලන්න මෙයාගේ අර එහෙම ඕපන් බිල් වගේ විවෘත හොටක් නැහැ. අර විවර තුඩු වගේ එහෙම නැහැ. මෙයාගේ මේ රතු පාට සාමාන්‍ය ස්ටෝක් කෙනෙක්ගේ හොටක් තමයි තියෙන්නේ. මෙයා නම් ලංකාවේ කීපතක් කොඩුනා ළඟදිත් වාර්තා වුණා. ඒත් කොහොම වෙතත් බ්ලැක් ස්ටෝක් වගේ දුර්ලභ පක්ෂියෙක්. හරි. ඊළඟට අපි අයිබිස්ලට යන්. අයිබිස්ලා කියන්නේ සිලුටු සිලුටු නෙමෙයි දෑතුඩුව කියන එක. අයිබිස්ලා දෑතුඩුව කියලා කියන්නේ. ඒතර අයිබිස්ලත්
ලංකාවේ වර්ග දෙකක් ඉන්නවා. එකක් black headed ibis නැත්නම් white ibis කියලා තියෙනවා. අපි හැමතැනම දකින්න එක්කිනා සහ glossy ibis සුළුටු දෑඩ තුඩුවා කියලා කියන්නේ. මෙයා දැන් මතක ඇති ගොඩක් ප්‍රසිද්ධ වුණා අර බුන්දල කූඩු හදනවා දැකලා මෙයා ආපහු ලංකාවේ කූඩු හදන්න පටන් අරගෙන කියලා අර ප්‍රසිද්ධ නිවුස් එකක් ගියේ glossy ibis. අපි දෙන්න එක එක බලමු. ඒතර මේ ඉන්නේ black headed ibis. මං හිතන්නේ ඉන්න ගොඩාක් දෙනෙක් දැකලා ඇති. පහත් බිම් වලන් ලේසි මේ දෑ තුඩුව ගැන මෙන්න මේ දෑ කැත්ත වගේ හොටක් තියෙන නිසා ඉතින් සබන් ibisලා අනිත් හැමෝගෙම. ඒතර මේකේ සම්පූර්ණ ඔළුවත් එක්ක සුදු පාට සම්පූර්ණම සුදු පාට බොඩි එකත් එක්ක තියෙනවා. ඒකෙන් අඳුර ගන්න පුළුවන් black headed ibis. මෙයා ඉතින් වෙන කාත් එක්කවත් පැටලෙන්න හේතුවක් නැහැ. බොහොම පහසෙන් අඳුර ගන්න පුළුවන්. මේ ඉන්නේ glossy winter එකේ කියන්නේ කුඩු හදන්න නැති කාලේ කුඩු හදන කාලේ එනකොට පේනවා ඇති glossy ibis කියන්නේ කියලා මේ වගේ දිලිසෙනවා නිකන් යකඩෙන් හැදුවා වගේ. බොහොම ලස්සනයි. මෙයාගේ මූණෙත් මේ වගේ දීප්තිමත් පැහැයක් එනවා. හොට සම්පූර්ණ අඳුරු හැඟක් තියෙන්නේ. ඒකෙන් අපිට glossy ibis අඳුර ගන්න පුළුවන් පහසුවෙන්ම. මෙයා පහත් බිම් වල තමයි වැඩිපුරම ඉන්නේ. ඒ කියන්නේ පහත් බිම් කියන්නේ ඉස්සර හිටියේ ගොඩක් වෙලාවට වියලි කලාපේ. නමුත් දැන් කලාපෙත් මෑතක ඉඳන් අවුරුදු කිහිපයක ඉඳන් කොළඹ අත්තිඩිය බත්තර මුල්ල ඒ වගේ පැති වලින් glossy ibis හම්බ වෙනවා කාලයකට يعني ශීත කාලයට මෙහෙට පර්යටනය කරන කට්ටියව හම්බ වෙනවා. දැන් ඒයින් කොටසක් තමයි මේ හම්බෙන්නේ දැන් බූන්දල කුඩු හදලා දැන් අපේ නැවතත් ඒගොල්ලෝ අපේ මෙහෙ බ්‍රීඩ් කරන්න පටන් අරගෙන තියෙනවා. හරි. අන්තිමටම අපිට ඉන්නේ ස්පූන් බිල්. ස්පූන් බිල් කියන්නේ හැඳි අලව කියලා කියනවා. ඒ එහෙම කියන්නේ තේරෙන ඕගොල්ලන්ට හොට දැක්ක ගමන් හැඳ වගේ. ඒක පාවිච්චි කරන්නේ යා වතුර පීරලා පොඩි මාළු ඒ වගේ සත්තු කන්න මේ උඩ තියෙන දේවල් ආහාරයට ගන්නේ. මෙයාගේ සයිස් එක ගත්තොත් එහෙම මෙයා ibis කෙනෙකුට වඩා ලොකුයි. සාමාන්‍යයෙන් painted stock කෙනෙකුට වඩා පොඩ්ඩක් පොඩි ඒ වගේ ප්‍රමාණයක් කෙනෙක්. මෙයත් ඉස්සර ප්‍රධාන වශයෙන් ඉන්නේ වියලි කලාපයේ ආශ්‍රිතව. හැබැයි කලාතුරකින් කොළඹ තියෙන තෙත්බීම් කැලණියේ පැත්තේ මේ දකින්න පුළුවන්. මං හිතන්නේ මේ පැටලෙන්නේ නැති වෙයි මේ හොටේ තියෙන ෂේප් එකත් එක්ක. මෙයාගේ පැටව ගත්තොත් එහෙම මේ හොට රෝස් පාටේ දකින්න පුළුවන්. ඒතර වෙන එක්කෙනෙක් නෙමෙයි මේ ගොල්ලොන්ගෙම පැටව්. මෙයා ලොකු වෙනකොට තමයි මේ විදිහට කළු සුදු ඉරිලි වගේ වැටෙන්නේ. පැටවුන්ගේ මේක රෝස පාටට හුරු සුදු පහයක් තමයි තියෙන්නේ. හරි. ඊළඟට ග්‍රේටර් ෆ්ලෙමින්ගෝ නැත්නම් මහා සියක්කාරයා කියලා කියන්නේ. ඒතර ෆ්ලෙමින්ගෝස්ලාගේ අපි කතා කරපු ස්ටෝක්ස්ලා තියෙන දිග බෙල්ලයි කකුල් තිබ්බට ඒගොල්ලන්ට තියෙන පොඩි හොටක් තියෙන්නේ. ඒකේ තියෙනවා බ්‍රිස්ටල්ස් වගේ ඇතුලේ ඒගොල්ලෝ ෆිල්ටර් ෆීඩර්ස්ලා. ඒගොල්ලෝ ඇල්ගී ඒ වගේ පොඩි මයික්‍රෝ ඕගනිසම්ස් ඒ කියන්නේ කුඩා ජීවීන් තමයි ෆිල්ටර් කරලා ආහාරයට ගන්නෙ. මේගොල්ලෝ ඔක්කොම මයිග්‍රන්ට්ස්ලා. මේගොල්ලෝ නෙස්ට් කරන්නේ ලිටල් රන් ඔෆ් කොච් කියලා දිනවා ඉන්දියාවේ සහ ඊට එහා උතුරු ඉන්දියාවේ උතුරු නැගෙනහිර උතුරු බටහිර ඉන්දියාවේ උඩ තියෙන කාන්තාර වගේ ප්‍රදේශවල තියෙන බාෂ්මික තෙත්බීම් තියෙනවා. ඒ වගේ පොඩි මවුන්ඩ් එකක් හදලා පොඩි නිකන් පස් වලින් පිටලක් වගේ හදලා තමයි මේගොල්ලෝ කූඩු පිටරයක් දාලා පැටව ඒක හදන්නේ. අර වගේ ගස් වල නෙමෙයි මේගොල්ලෝ කූඩු හදන්නේ. බිම පොඩි පස් පිටලක් උඩ තමයි පිටර දාලා පැටව එතන හදන්නේ. හරි. මේ ඉන්නේ ග්‍රේටර් ෆ්ලෙමින්ගෝ එහෙම නැත්නම් සියක්කාරයා කියලා කියන කෙනා. ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලෝ බොහොම පොඩි හොටක් තියෙන. මේ හොටේ මේ ඇතුළු පැත්තෙන් දෙපැත්තෙන් තියෙනවා පොඩි ෆිල්ටරින් වගේ නිකන් මේ කොස්සක් වගේ තියෙනවා ඇතුළේ. බොරුසුවක් වගේ. ඒතර මේගොල්ලෝ ගන්න
කට ඇතුළට වතුර එබිලා ඔළුව දාලා ඇතුළට දාලා මේකෙන් ෆිල්ටර් කර කර තමයි ඒ තියෙන මෙහෙම කට වතුර ගන්නවා ෆිල්ටර් කරලා එළියට දානවා. තල් මහා වගේ කරනවා වගේ. කළා තමයි මේගොල්ලෝ ඒ තියෙන චූටි කුඩා ජීවීන් රඳවගෙන ආහාරයට ගන්න. එතකොට මේගොල්ලෝ ඉතින් මේගොල්ලෝගේ පැවැත්මට මේ පරිසර පද්ධතිය ගොඩාක් වැදගත් සංවේදීතාව. මොකද මේ පරිසර පද්ධතියේ තියෙන කුඩා ජීවීන් ටික එක රසායනික වෙනස් වීමක් නිසා නැති වෙලා ගියොත් එහෙම මේ සම්පූර්ණ සියක්කාරයට කිසිම ආහාරයක් නැති වෙනවා. එයා එතනින් යන්න වෙනවා. ඒක තමයි ඉස්සර මේගොල්ලෝ බුන්දල ආශ්‍රිතව මහලේවායේ ලුණු ලේවායේ හම්බන්තොට ආශ්‍රිතව ගොඩාක් ඉඳලා තිනවා. නමුත් ලුණුගම් මෙහෙර ව්‍යාපෘතියත් එක්ක ලුණුගම් මෙහෙරෙන් වතුර හැරවුණාට පස්සේ ඒ බුන්දල ආශ්‍රිතව තියෙන වතුරේ ලවණතාවය වෙනස් වුණා. ඒ ලවණතාවයේ වෙනස් වීම නිසා මේගොල්ලෝ ආහාරයට ගන්න කුඩා ජීවීන් එතනින් අයින් වුණා. ඒක නිසා දැන් බුන්දල සියක්කාරයෝ බලන්න හරි අමාරුයි. ඉඳලා හිටලා කලාතුරකින් අර පරණ මහගෙදර යනවා වගේ නිකන් කීප දෙනෙක් එනවා. ඒ අරෙන්න මේ දාස් ගණන් හිටපු රංචු දැන් ඉන්නේ නැහැ. සමහර විට පරිසර පද්ධතියේ කාලයත් එක්ක නැවත ස්ථායීතාවයට පත් වුණොත් මේගොල්ලෝ ආපහු එයි අපිට කියන්න බෑ. අපිට කාලේ බලන්න තමයි තියෙන්නේ. මේ මම මේ කිව්වේ රජසියක්කාරය කියන්නේ ග්‍රේටර් ෆ්ලෙමින්ගෝ. ඒකත් එක්කම එයත් එක්කම ඉන්න මෙන්න මේ නවා. එයා ලංකාවේ බොහොම දුර්ලභයි. ඉඳලා හිටලා දැන් ඔයගොල්ලෝ පේනවාද සයිස් එකේ වෙනස? මෙයා ග්‍රේටර් ෆ්ලෙමින්ගෝ මේ පොඩියට ඉන්නේ ලෙසර් ෆ්ලෙමින්ගෝස්ලා. ඒගොල්ලෝ හරි පොඩි. නමුත් ඒගොල්ලෝගේ වෙනස තියෙන්නේ මෙන්න මේ පේනවා ඇති. හොටේ ගොඩක් ලේ රතු පාට. හොට ඇතින් මේක මම නිකන් දැම්මේ සයිස් එක වෙනස හදිස්සිය හරි දැක්කොත් එහෙම මේ ෆ්ලෙමින්ගෝස්ලා බලන්න හොඳම දැන් ලංකාවේ ලේසියෙන්ම බලන්න පුළුවන් යාපනයේ තමයි ලේසිම. යාපනයේ කයිස් වල එලිෆන්ට් පාස් ඊළඟට මේ ප්‍රදේශවල වල යාපනයේම අර්ධද්වීපයේ සෑහෙන්න ෆ්ලෙමින්ගෝස්ලා වින්ටර් එකේ කියන්නේ දෙසැම්බර් මාසෙට වගේ බලන්න පුළුවන්. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකම් බලන්න පුළුවන්. ඊට අමතරව සමහර කාල ඒ කියන්නේ හැම අවුරුද්දෙම වගේ මේගොල්ලොන්ගෙන් යම් ප්‍රමාණයක් මුළු අවුරුද්ද ලංකාවේ නැතිලා ඉන්න උතුරු ප්‍රදේශයේ ඉගෙන ලංකාවේ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඉන්දියාවට යනවා ලංකාව ඒ ප්‍රදේශයේ කැරකෙමින් ඒගොල්ලෝ මොකද මේගොල්ලෝ කූ පරිණත වෙන අවුරුදු එතකන් ඒගොල්ලෝ ආපහු ඒව නෝ බලන්න පුළුවන්ම මේගොල්ලෝ පොඩි පුළුවන් මේ වගේ රතු පාට නැහැ ඊට වඩා දුඹුරු පැහැයට හුරු කට්ටිය මේගොල්ලෝ බලන්න හොඳම තැන යාපනයේ බලන්න පුළුවන් අද ඒ ටික ගැන තමයි මම දැන් අන්තිම මොහොතේ බලනකොට මට පොඩ්ඩක් තේරුණා ස්පීසි අපි ඒ ටික කතමු එතකන් මම හිතනවා මේ හැම ස්පීසිස් එකක්ම ගොඩාක් එකිනෙකාට පහසුවෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් කට්ටිය. ඉතින් මේ මම කියපු ෆීචර්ස් එක්ක ඒවා නෝට් ඩවුන් කරගෙන ඔයගොල්ලෝ අනිවාර්යෙන් ෆීල්ඩ් එකේ බලන්න. මේගොල්ලෝ අනිවාර්යෙන් ක්ෂේත්‍රයට ගිහිල්ලා බලන්න ඕනේ. එතකොට ඒ තියෙන වෙනස්කම් අඳුරගන්නේ කොහොමද කියන දේ ඒ දේවල් බලන්න පුළුවන්. දැන් අද ඉඳන් පාරේ තොට යනකොට මේ බලන්න ග්‍රේට් ඉග්‍රට් එකක් ඉන්නවද? මීඩියන් ඉග්‍රට් එකක්ද? ලිටල් ඉග්‍රට් එකක්ද? එයාගේ ඇහි කොතෙන්ට යනකම් මේක යනවද? මේ ගේප් එක ඇහි කොතෙන්ට යනකම් යනවද? රේට් ඉග්‍රට් නම් පහු කරගෙන ඊට වඩා අඩුයි. ඉතින් ඒ වගේ බලන්න පටන් ගන්න. ඒ ටික තියෙනවා. ඔව් මට මම ස්පීසිස් දෙකක් තුනක් විතර මිස්ලා තියෙනවා. මම ඒක ඊළඟ ප්‍රසන්ටේෂන් එකට දාන්නම්. ඕලුක් වෙලා මේකට දාන්න උදාහරණයක් විදිහට තව බෑග්ග්‍රවුන්ඩ් නයිට් හෙරන් ස්ටේටස්ලා දෙන්න. ඒක මම ඊළඟ ලෙක්චර් එකට දාන්නම්. ඒක නිස්සෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝගේ අඳුර ගන්න ලොකු අපහසුයක් නැහැ. මේක දාන්න දැන්
ප්‍රශ්න තියෙනවා නම් මොන හරි අහන්න ක්ලියර් කරගන්න ඕගොල්ලෝ කියන දේවල්. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් දැන් සර්ගෙන් අහන්න පුළුවන්. දැන් කියපු මේ රජසියක් කාර්යයයි අපි අර ටීවී එකේ දැකලා තියෙන ඇෆ්‍රිකන් ෆ්ලෙමින්ගෝ කියන්නේ එකම විශේෂක කට්ටියද නැත්නම් සර් ඒගොල්ලෝ වෙනස් විශේෂ වල කට්ටියද? අනේ ඇෆ්‍රිකාවල වැඩිපුරම ඉන්නේ ඇමරිකන් ෆ්ලෙමිංග් ඉස්සර ගොඩ ඔක්කොම එක ස්පීසිස් එකක් විදියට වගේ තමයි ලොකු ෆ්ලෙමින්ගෝස්ලා අරන් තිබ්බේ. පස්සේ මේගොල්ලෝ ග්‍රේටර් ෆ්ලෙමින්ගෝ ඇමරිකන් ෆ්ලෙමින්ගෝ වෙනම කැඩුවා. ඊට පස්සේ ග්‍රේටර් ෆ්ලෙමින්ගෝ වෙනම සහ ඇෆ්‍රිකාවේ ගොඩක්ම ඉන්නේ ලෙසර් ෆ්ලෙමින්ගෝ. ලෙසර් ෆ්ලෙමින්ගෝ තමයි ගොඩක්ම මේ ඇෆ්‍රිකන් රටවල් වල ඉන්නේ. එතකොට අපේ මේ ග්‍රේටර් ෆ්ලෙමින්ගෝ ඉන්නේ ගොඩක් වෙලාවට නෝර්ත් ඉන්දියාව වල ඉඳන් පොඩ්ඩක් එහාට යනකම් ඉන්නවා. ඊළඟට නෝර්ත් ඉන්දියාව සහ පල්ලෙහාට යනකම් ඒ රේන්ජ් එකේ Flamingo in. Yes, sir. Thank you. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මෙතනින් කී දෙනෙක් වගේ දැකලා තියෙනවද මේ බ්ලැක් නෙක් ස්ටෝක්? කවුරුද දැකලා නැද්ද? සර් මන් දැක්කා ටිනා. ඒක තමයි. කොහෙද යාළුවද දැක්කේ? බුන්දලද? යාළ දැක්කේ. යාලා අන්තිම කියන්නේ බුන්දල කිට්ටුවට වෙන්න තියෙන එජ් එකේ අර වෙරළත් එක්ක තියෙන කෑලේ සාමාන්‍යයෙන් ඉන්නවා. තනියමද හිටියේ පැටව් දෙන්නෙක් හිටියද? තනියම හිටියේ. එක්කෙනෙක් හිටියේ. ඔව්. හිතන්නේ සද්ද නැති එකෙන් තේරෙන්නේ අපිට තවත් ප්‍රශ්න නැහැ කියලා. ඔය ඉතින් අපිට තව ඉදිරියටත් අපිට සාකච්ඡාවට තියෙන නිසා ඒ වදිත් ඔයාලට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. අමිල දැන් මේ ඔව් සර්. දැන් කරපු ඔව් මේගොල්ලෝගේ දැන් අපි දැන් අද කතා කරපු ඉග්‍රෙස්ලා හෙරන්ස්ලා එහෙම අපි දැන් තාම අපි ඉස්සෙල්ලම පුළුවන් තරම් අපි කතා වුණා දැන් අර අයිඩෙන්ටිෆයි කරන්න ලේසි ගෲප්ස් බලමු කියලා අපි තාම රැප් උකුස්සෝ බක්කමෝනන්ට වගේ ආවේ නැහැ මොකද ඒකට ටිකක් අයිඩෙන්ටිෆිකේෂන් අමාරු නිසා. ඉතින් දැන් අපි දැන් අද කතා කරපු අයගෙන් ගොඩක්ම කෙලින්ම අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ වැඩිපුර පොඩි ෆීචර්ස් පොඩි දේවල් බල යන්න ඕනේ නැහැ. මේන්ලි පේන ෆීචර්ස් වලින් අඳුර ගන්න පුළුවන්. කෙලින්ම හොටේ පාටින් සයිස් එකෙන් වර්ණ තියෙන රටාවල් එකිනෙකාට වෙනස්. ඒතකොට පොඩි ගයිඩ් බුක් එකක් ගත්තත් ඒගොල්ලෝගේ වෙනස්කම් බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් ඔය ඉග්‍රෙට්ස්ලාගේ තමයි චුට්ටක් අද මම කතා කරපු වගේ පැටලෙන්න පුළුවන් නම් කට්ටිය ඉන්නේ. ඉතින් දැන් ඒගොල්ලෝගෙන් මම අර ෆයින් ෆීචර්ස් කිව්ව කොහොමද කට ඉවර වෙන තැන ඒ වගේ බලන්න කියලා. ඉතින් ෆීල්ඩ් එකේ හැම වෙලාවෙම බලන්න පටන් ගන්න. දකින්න එක බලලා අමූණන් ග්‍රේට් ඉග්‍රෙට්. දැන් වෙනදා ගෙදර යනකොට අම්මත් එක්ක ගෙදර යනකොට හරි පාර යනකොට කොකෙක් කියලානේ කියන්නේ. දැන් කෙලින්ම මූ ග්‍රේට් ඉග්‍රෙට් මූ මීඩියන් ඉග්‍රෙට් කියලා උන්ට මේ වෙනම කියන්න පුළුවන්. ඔය ෆීචර්ස් ටික හරියට බැලුවොත් මේ ඒක නිසා මේ නිතර ෆීල්ඩ් එකේ බල පුරුදු වෙන්න. එතකොට සයිස් එකේම ඔටෝමැටිකලිම ඔලුවට යනවා. මෙයා මේ ගන්න මේ ලිටල් ඉග්‍රෙට් නම් මෙහෙමයි ඒ වගේ. ඒ වගේම ස්ට්‍රෝක්ස්ලා වුණත් අනිත් කට්ටිය හෙරන්ස්ලා එහෙම ෆීල්ඩ් එකේ බලන්න try කරන්න. මම කිව්වේ එකයි කොළඹින් අයට උනත් කිසි ප්‍රශ්න නැහැ. ඔය හෙරන්ස්ලා මේ ඇත්තටම ලේසියෙම බලන්න පුළුවන් කොළඹ. වයිල්ඩ් ලයිෆ් පාක් එකට යනකොට වඩා ලේසි බලන්න කොළඹ බැද්ද ගන්න හරි. එහෙම නැත්නම් දියසරුව එකේ හරි ඒ වගේ. ඉතින් ඒ ඔබ්සර්වේෂන්ස් තියාගන්න අපි ඊළඟට අපිට ෆීල්ඩ් විසිට් එකක් උනත් කරන්න පුළුවන් මේ ඉස්සරහට නේද? ඔව් සර් අපි දැන් එක්කන සාකච්ඡා කරගෙන යනවා. මම හිතන්නේ ඔව් අපිට ඉස්සරහට ෆීල්ඩ් විසිට් එකක් ගන්න පුළුවන්.
ඒතක චැට් එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා අපි මේ කලින් කරපු සාකච්ඡාවල් අහන්න පුළුවන්ද කියලා. ඔව් අපි මොදිස්ස කරපු සේරම ලෙක්චර්ස් ටික අපි අපේ ZSJP YouTube channel එක හරහා අපි පබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට ඔයාලට ZSJP කියලා YouTube එකේ ගිහලා සර්ච් කරාම මොදිස්ස කරපු කියන්නේ කලින් කරපු සියලුම දේශන ටිකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම උසර කිව්වා වගේම ඇත්ත මේ අපිට අපි අද ඉගෙන ගත්ත දේවල් වලින් එච්චරම කියන්නේ ෆීචර්ස් එක වගේ නැහැ. අපි අර කලින් සමහර දවස්වල සාකච්ඡා කරපු පුරුල්ලොත් බලද්දි සමහර කියන්නේ පොඩි ඒ දේවල් වලින් තමයි වෙන් කරගන්න පුළුවන්. ඒකට අද අපිට කියන්නේ කෙලින්ම ෆීචර්ස් වලින් ස්පෙસિෆයි කරගන්න පුළුවන් මෙන්න කියන්නේ ලොකු ඩිෆරන්සස් තිබ්බයි ඒගොල්ලෝ ගාව. ඉතින් අපිට ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. ZSJP ZSJP YouTube channel එකට ගිහිල්ලා අපි කලින් කරපු සාකච්ඡාවල් වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද සාකච්ඡාවේදී අපි ඊගර්ස්ලා, හෙරන්ස්ලා, ඊපස්සේ ස්ටොක්ස්ලා, තව අයිබීස්ලා, ස්පූන්බිල්ස් සහ ෆ්ලෙමින්ගෝ කියන ටික තමයි අපි විශේෂයෙන් සාකච්ඡා කරේ. ඉතින් අපි ලබන සතියේ බොහෝ විට බ්‍රහස්පතින්දා මේ විදිහටම සාකච්ඡාව අපි පවත්වන්න වැඩ කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඉතින් අද මේ දේශනයට පැමිණි ඔබ සියලු දෙනාටම ඒ වගේම මේ දේශනය ඉතාමත් හරවත් විදිහට කරපු අපේ මොදිත හිරන්න කොඩිකාර ආරච්චි මැතිතුමාටත් අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මෙම ආකාරයට අපිට මේ දේශනමාලාව පවත්වාගෙන කියන්නේ මේ දේශනමාලාව කරන එකට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ඊළඟ සතියේ මෙලෙසම bird watching introduction to bird watching කියන සබ්ජෙක්ට් එකට තවත් දේශනයක් අපි ලබන සතියේ සංවිධානය කරනවා. ඉතින් ඒකටත් අපි ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් සියලු දෙනාටම ස්තුති සුබ දවසක්.